समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्घमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දාප සංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසත්සතා විපරි නාම ධම්මාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ අංක 62 අමරතුංග මාවත මීරිගම පදිංචි විශ්‍රාමලත් විදුහල්පති ඒකේ මංගලිකා කාත්‍යානා මහත්මාව ඒ වගේම එම ලිපිනයෙහි පදිංචි ආචාර්යනි භාග්‍යමාලා හෙට්ටිආරච්චි කියන මේ පින්වතුන්ලා තමයි. ඒ වගේම අංක 42 එක විජයවර්ධන මාවත මීරිගම පදිංචි විශ්‍රාමලත් ආචාර්යනි සෝමලතා පණ්ඩිතරත්න කියන මේ මහත්මාව ප්‍රධාන කොට ඇති පින්වත් හැම දෙනා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් පින්නතුල බොහෝම සතුටටපත් වෙන්නට ඕන සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ ඊටාම වටිනා ගාම්භීර පින්කම සිද්ධ කරන්නේ. පින්නතුල දන්නවා ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ සුළුපටු පින්කමක් නෙවෙයි. ඊටාම වටිනා පින්කමක්. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්තුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ අංගුත්තර නිකායේ සඳහන් වන අට්ඨක නිපාතයේ සඳහන් වන ලෝක ධම්ම සූත්‍රය. අපේ පින්නතුල්ලා මේ සූත්‍ර දේශනාව ගැන හොඳට කරුණු දන්නවා වෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනි මේ ලෝක ධම්ම සූත්‍රයේ සඳහන් වෙන මේ කාරණා අට පිළිබඳව අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලප ගන්නට බොහෝ දෙනෙකුට පුළුවන් කමක් නැහැ. අද අපි ගොඩාක් ධර්ම කාරණා දන්නවා. නමුත් බොහෝ අයට වෙලා තියෙන එකම ධර්ම කාරණයක්වත් තමන්ගේ ජීවිතයට ගලප ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් මේ ධර්ම ශ්‍රවණයේදී පින්නතුනි අත්‍යවශ්‍ය දෙයක් තමයි යෝනිසෝ මනසිකාරය.
ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණේ බාහිරින් ලැබෙනවා වගේම අභ්‍යන්තරයෙන් යෝනිසෝ මනසිකාරේ නුවණින් මෙනෙහි කිරීම 100% තියෙන්න ඕන. එහෙම තිබුණොත් තමයි ඒ ධර්ම ශ්‍රවණය සාර්ථක ධර්ම ශ්‍රවණයක් බවට පත් වෙන්නේ. එහෙමනම් මේ සූත්‍ර දේශනාවේ ඒ කාරණා 8 පිළිබඳව අපි කතා කරලා ඉන්න අනතුරුව අනිත්‍ය ලක්ෂණය පිළිබඳව කතා කරමු. මේක හරියම වැදගත් සූත්‍ර දේශනාවක්. අපි හැමෝම දන්නවා වුණාට මේ කාරණා 8න් අපි උපේක්ෂා සහගතව ඉගෙන ගත්තොත් පින්නතුනේ ඒක අපේ ජීවිතයට විශාල ලාභයක්. ඒ වගේම අපේ ඉලක්කය සපුරා ගන්නට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ මධ්‍යස්ථ භාවය. මොකද ඇලීම කියලා කියන්නේ අකුසල්, ගැටීම කියලා කියන්නේ අකුසල්. සාමාන්‍ය පින්නතුනි ධර්මයේ දන්නේ නැත්නම් ධර්මයේ දැනගත්තත් නුවණින් මෙනෙහි කිරීම නැත්නම් සිහි නුවණ දෙක නැත්නම් සාමාන්‍ය පුතත්ජන කෙනෙකුට ඇලීමයි ගැටීමයි හැර වෙන දෙයක් නැහැ. පිනතුල හොඳට කල්පනා කරලා බලන්න අපේ ජීවිත ගත්තහමත් උදේ අවදි වෙච්ච වෙලේ ඉඳලා රෑ නින්දට යනකම්ම පින්නතුනි එක්ක අපි ඇලෙනවා නැත්නම් ගැටෙනවා. සාමාන්‍ය පුංචි දෙයකට පවා ආහාරයක් රස වුණොත් හදාගත්ත කෑම ටික රස වුණොත් ඇලෙනවා. හැබැයි ඒක පොඩ්ඩක් හරි ලුණු හරි වැඩි වෙලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ගැටෙනවා. ඊළඟට පින්නතුනි පාරට යනකොට තමන් කැමති විදිහට පාරේ රත වාහන තදබදයක් එහෙම නොතිබුණොත් සතුටෙන් ඇලිලා යනවා. හැබැයි එහෙම දෙයක් තිබුණොත් ගැටෙනවා. ඊළඟට පින්නතුනි අපි රූප වාහිනිය බැලුවත් තමන් කැමති ප්‍රවෘත්තියක් ගියොත් සතුටුදායී ප්‍රවෘත්තියක් ගියොත් ඔන්න ටිකක් ඇලිලා ඉන්නවා. නමුත් කොහේ හරි අකටයුත්තක් වෙලා තියෙනවනම් මෙහි හොඳටම කේන්ති ගන්නවා. මම ඔය කිව්ව සාමාන්‍ය දේවල්. ඒතර සාමාන්‍ය අපේ ජීවිතේ ගත්තාම ඇලීමයි ගැටීමයි හැර වෙන දෙයක් නැහැ. ඉතින් දවසක් හරි කම්ම කෙනෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ දැන් අපි සතු දෙයක් කාට හරි පරිත්‍යාග කරනවා. දානයක් දෙනවා. දානයක් දුන්නාම අපිට ඒක දැනෙනවා හිතට අනේ මං සතුටේ තමයි මේ දුන්නේ කියලා. ඒක අපිට හොඳටම දැනෙනවා ඒක කුසලයක් හොඳ වැඩක් කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් ওই හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට තමන්ගේ හුස්ම රැල්ල උඩට යන එකයි පහළට යන එකයි ආශ්වාස කරන එකයි ප්‍රාශ්වාස කරන එකයි දිහා බලාගෙන ඉඳීමෙන් මොකද්ද සිද්ධ වෙන කුසලයේ කියලා ඇහුවා. ඒතර බලන්න පින්නතොනේ අපි මේක මම මෙතෙන්ට මේ පින්නතුලට මේ කතාව මතක් කළේ ඉතින් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. කුසලය කියලා කියන්නේ අපේ සිතෙහි පහළ වෙන අලෝභ, අද්වේෂ, අමෝහ. හැබැයි අර දානයක් දෙන වෙලාවේ පවා පරිත්‍යාගයක් කරන වෙලාවේ පවා ලෝභ, දේශ, මොහ එන්න බැරි කමක් නැහැ. දැන් අපි පින්කම් කරනකොට හැම පින්කමකදීම කුසල් සිත් පහළ වෙනවද? නැහැ. ක්‍රියාවක් සිද්ධ වෙනවා. නමුත් ඒ ක්‍රියාව හා සම්බන්ධ වෙන චේතනා සමුදාය වෙනත් පැත්තකට යන්න පුළුවන්. ඒ වෙලාවේ මම ඒ අම්මට පැහැදිලි කළා අම්මේ දැන් අපි හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට දානයක් දෙනකොට වුණත් අලෝභ දේශ සමෝහම පහළ වෙන්නේ සමහර වෙලාවට හිත හරියට පිහිටව ගත්තේ නැත්නම් ලෝභ දේශ මෝහ ඇති වෙන්නත් පුළුවන්. හැබැයි අපි හුස්ම රැල්ල දිහා බලාගෙන එක තප්පර නැත්නම් විනාඩි 5ක් හිටියානම් ඒ හුස්ම රැල්ල දිහා බලාගෙන සිහියෙන් අපි හිටියානම් එතන ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ ඒ වගේම මෝඩකමකුත් මෝහයක් එතන නැහැ. ඒ කියන්නේ එතන තනිකරම තියෙන්නේ අලෝභ ආදේශ අමෝහ. අමෝහ කියලා කියන්නේ ප්‍රඥාව. එහෙමනම් බලන්න පින්නතුනි මේ කුසලය කියලා කියන්නේ අපේ සිතෙහි පහළවන ඇලෙන්නෙත් නැත්නම් ගැටෙන්නෙත් නැත්නම් ප්‍රඥා මූලිකව ඇති වෙන මෙන්න මේ සිතුවිලි වලට තමයි කුසල කියලා කියන්නේ. ඉතින් එහෙමනම් මම මේ ටික විශේෂයෙන් මතක් කරේ අපි මේ ලෝක ධර්ම පිළිබඳව දැනගෙන හිටියට පුංචි කාලේ ඉඳලා පාඩම් කරගෙන තිබ්බට
අපේ ජීවිතයට මේක ගලප ගන්නට බැරි නම් එකෙන් කුසලයක් සිද්ධ කරගන්න පුළුවන් කමක් නැහැ. ලෝක ධර්ම වලට සාමාන්‍යයෙන් ගිහි ජීවිතය ගත කරන පැවිදි ජීවිතය ගත කරත් ඕනම කෙනෙකුට මේ ලෝක ධර්මයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවට පින්නතුනි මේ ධර්මයේ ඉස්සරහට දාගන්න පුළුවන් නම් අපිට නිරතුරුවම කුසල් සිත් ඇති කරගන්න පුළුවන්. මේ මහා පිංකම් කරන අය පවා මේ ලෝක ධර්මයන්ට අහු වුණාම පුදුම විදිහට වැටෙනවා. එහෙමනම් ඒ தত্ত্বය එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා මේ දේශනාව හොඳින් අහලා මේ ලෝක ධර්ම වලින් අකම්පිත සිතක් ඇති කරගන්න අපි හැමෝම මහන්සි ගන්නට ඕන. දැන් එහෙමනම් පළවෙනි අපි විශේෂයෙන්ම දැන් මේ ලෝක ධර්ම 8 කියලා කිව්වහම පින්නතුලා දන්නවා ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක. පින්නතුනි ලෝක සම්භවයේ ඉඳලා ලෝක විනාශයේ දක්වාම මේ සත්වයන් අතර පෙරළමින් පවතින මේ අටවැදෑරුම් ස්වභාවය තමයි අටලෝ දහම කියලා කියන්නේ. අෂ්ටලෝක ධර්මය කියලා කියන්නේ ඒක. ඉතින් මේ ලෝක උපත ලබන කාට වුණත් මේ ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේටවත් බෑ. ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේටවත් ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න බෑ කිව්වහම ඉතින් අපි ගැන කවර කතාවද නේද? හැබැයි බුදුරජාණන් වහන්සේලාගේ වෙනස තමයි උන්වහන්සේලා මේ ලෝක ධර්මයන්ගෙන් කම්පාවටපත් වෙන්නේ නැහැ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යත්සන කම්පති අශෝකං විරජංකේ මං ඒතම් මංගල මුත්තමං. රටලෝ දහමින් කම්පා නොවෙනවා කියලා කියන්නේ ඒක උතුම් මංගල කාරණයක්. හැමදාම මම තුන් සූත්‍රයේම කියනවා කියලා කෙනෙක් කිව්වට ඒක කියන එක හොඳයි කියන්න එපා කියලා කියනෝ නෙවෙයි. දැන් බලන්න මෙත්ත සූත්‍රයේ කියා හැම වෙලෙම වෛර කරනවා නම් ඇති වැඩක් තියනවද? නැහැ. මංගල සූත්‍රයේ තියෙන්නේ ජීවිතයට ගලප ගන්න අවශ්‍ය කාරණා 38ක්. ඒක කියන්න එපා කියලා කියනව නෙවෙයි කියන එකත් හොඳයි බුද්ධ වචනේනේ. හැබැයි පින්නතුනි මේ වාගේ දේවල් ජීවිතයට ගලප ගන්න නැත්නම් ඒ ධර්මයෙන් ඇති තේරුමක් නැහැ. එහෙමනම් මේ ලෝක ධර්ම ටිකත් මම දන්නවා මෙතන ඉන්න හැම කෙනාම හොඳට දන්නවා. හැබැයි ගලප ගන්න බෙත් ප්‍රශ්නයක් තමයි අපිට තියෙන්නේ. දැන් බලන්න සමහර වෙලාවට මිනිස්සු පුදුම විදිහට මේ ධර්මයේ දෙන පින්කම් වල යෙදෙන පින්කම් හොඳට කරන අපට උදව් කරන සමහර අය ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා කියනවා දැන් Tamanට සීනි ඇවිල්ලා. ඉතින් සමහර මේ වයෝවෘද්ධ අම්මලා නැත්නම් තාත්තලා කියනවා ස්වාමීන් වහන්සේ මට හිතා ගන්න බෑ මට කොහොමද මේ සීනි ආවේ කියලා. දැන් දියවැඩියාව හැදිලා යාට හිතා ගන්න බැරිලු. ඉතින් බලන්න පින්නතුනේ මේ වගේ ශරීරයක් පරිහරණය කරන කෙනෙකුට ඒක හිතා ගන්න බැරි දෙයක්ද නේද? ඒ කාන්තෙන් ඕන තරම් රෝගාබාධ මේකට එන්න පුළුවන්. ඉතින් මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. ඒකට එහෙමනම් මේ ලෝක ධර්ම කියලා කියන්නේ හරියට අර හිරු එළිය වාතය ජලය වගේ දෙයක්. දැන් හිරු එළිය දුප්පතාට නෑ පොහොසතාට විතරයි කියලා බෙදීමක් නෑ නේද? වාතයත් එහෙමයි කාටත් පොදුයි. දැන් කොරෝනා නේද? දැන් හැමෝටම පොදුයිනේ. එහෙනම් පින්නතුනේ ජලය වුණත් දැන් ජලය නැති අවස්ථා තියෙනවා. නමුත් ඒක සාමාන්‍යයෙන් කෙනෙකුට පොදුයි. අන්න ඒ වගේ තමයි මේ ලෝක ධම්ම කියන දේවල්. උගත් නූගත්, කුලීන කුලහීන, දුප්පත් පොහොසත්, බාල මහලු, සුරූපි විරූපි අපි කාටත් එක විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙන දෙයක් තමයි ලෝක ධම්ම කියලා කියන්නේ. එහෙමනම් මේ ලෝක ධම්ම සූත්‍රයේ ශ්‍රවණය කිරීමෙන් පිනතුල ගන්න ඕන දේ තමයි අකම්පිත සිතක්. ලාභේදී උද්ධාමයට පත්වන හිතක් නෙවෙයි. අලාභේදී කම්පා වෙන හිතක් නෙවෙයි. ඒ දෙකේදීම අකම්පිත සිතක් ඇති කර ගන්නටයි මේ දේශනාව ශ්‍රවණය කරන්නේ. එහෙම නැතුව කරුණු ටිකක් ගොනු කරගෙන මතක තියාගන්න එක හරීම වටිනවා. හැබැයි ජීවිතයට ගලප ගන්න ඕන. එහෙමනම් අපි බලමු පළවෙනි ලෝක ධර්ම දෙක. පළවෙනි ලෝක ධර්ම දෙක තමයි ලාභ අලාභ. ලාභ කියලා කියන්නේ
විවිධාකාර ලැබීම් තියෙනවා නේද? ධනලාභ, පුත්‍රලාභ, වතු පිටිලාභ, මිල මුදල් ලාභ, ඕවා තමයි ලාභ. අලාභ අලාභ ගැන ඉතින් කියන්න දෙයක් නැහැ. කවුරුත් අලාභ ගැන දන්නවා. එතකොට කෙනෙකුට හැමදාම ලාභ ලැබෙනවා අය හැමදාම අලාභ ලැබෙනවා කියන්න අමාරුයි. ලාභේ ළඟට අලාභය, අලාභේ ළඟට ලාභය. මෙන්න මේ අන්දමින් ලෝක ධර්ම චක්‍රය අපි කරා ලං වෙනවා. දැන් මේ ජීවිත ගත්තාම දැන් මේ ධර්ම දේශනාව හැමෝටම සරල ධර්ම දේශනාවක් වගේ වුණාට පිට ලොකු ගාම්භීර අර්ථයක් තියෙනවා. එතකොට දැන් මේ ලෝක ධර්ම දැන් මේ ලාභ අලාභ දෙක ගැන කතා කරනකොට තමන් තේරුම් ගන්නවා නේ මගේ ජීවිතේ මට ලාභ ලැබුණා අලාභ ලැබුණා. ඉතින් මේ දෙකම දැන් අනිත්‍ය වෙලා ගිහිල්ලා නේද? ලාභ ලැබිච්ච ඒවාත් දැන් ඉවරයි අලාභ ලැබිච්ච ඒවාත් ඉවරයි. ඉතින් එහෙමනම් එතකොට මේ ලාභ අලාභ දෙකේදී සමසිත ඇතිව ඉඳගෙන ගන්න ඕන. ඒ සඳහා පින්නතුනි ප්‍රාථමික වශයෙන් අපි උදාාර චරිතවත් ඇති පුජ්‍යලය ගැන හිතලා බලන්න ඕන. ඉතින් එහෙම හිතනකොට අපිට මේ ලෝක ධර්මයන්ගෙන් අකම්පිත වෙන්නට එක ලොකු පිටුවහලක් වෙනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම උන්වහන්සේටවත් මේ ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න බැරි වුණා. නේද? ඉතින් අනිත් අය ගැන කියන්න දෙයක් නැහැ. දැන් බලන්න එදා ඉන්දියානු සමාජයේ හිටපු මහා ධනවත් පුජ්‍යලෙක් තමයි මහා ධන සිටුවරයා. 80 කෝටියක මහා ධනයක් තිබිච්ච කෙනෙක්. විවාහ වුණෙත් ඒ වගේම 80 කෝටියක් ධනෙ තියෙන සිටුවරියක් සමග. මේසා විශාල ධනස්කන්ධේ අනුවණින් වැඩ කිරීම නිසා සුරාවට සූදුවට දුරාචාරයට ඇබ්බැහිවීම නිසා සියල්ලම නැති වෙලා ගියා. අන්තිමට බුදුරජාණන් වහන්සේ රජගහනුවර පිණ්ඩපාති වඩිනකොට මෙයත් කබලක් අරගෙන වාදනයක් අරගෙන මෙයයි මෙයාගේ නෝනයි සිංගමනේ යනවා. ඉතින් ආනන්ද මාහිමියන් වහන්සේට පෙන්න බලන්න ආනන්ද එදා මේ නගරේ හිටපු ප්‍රධානම සල්ලිකාරයාද ප්‍රධානම දිලුන්දා බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේවා පින්නතුනේ අද වර්තමාන සමාජය හොයාගන්න බැරිද? පුළුවන්. මේක තමයි ලෝක ධර්මයන්ගේ හැටි. ඊළඟට බලන්න දීප චක්‍රවර්ති අශෝක අධිරාජ්‍ය. ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ තාත්තා. ඉතිහාසයේ සඳහන් වෙන අන්තිමට එතුමාට මුළු ಭಾರತයේම එක්සේසත් කළත් තමන්ගේ කියලා කියන්න කිසිවක් තිබුණ නැල්ලු. ඒ ලෝක ධර්මයන්ගේ හැටි. ඊළඟට පසේ නදී කොසල් මහ රජුරු අපි හොඳට අහලා තියෙනවා. කොසල් මහ රජුරු පින්නතුනේ මියගිය අම්බලමක තමන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන්න බැරි වුණා. මෙන්න ලෝක ධර්මයන්ගේ හැටි. ඊළඟට අනාථපිණ්ඩික සිටුතුමා. දැන් සමහරු හිතනවානේ දැන් අපි පින්කම් කරනවා අපිට කරදර වෙන්න බෑ කියලා මානසිකත්වයක් තියෙනවා. එහෙම එකක් නෑ. දැන් මම මහානදම් පිරුවයි කියලා මට විපත්ති වෙන්න එහෙම බෑ කියලා එහෙම ව්‍යවස්ථාවක් තියෙනවද? නෑනේ. එහෙම එකක් නෑ. ඕනම කරදරයකට අපි භාජනය වෙන්න පුළුවන්. දැන් බලන්න අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ 54 කෝටියක් ධනෙ වියදම් කරලා තමයි සවැත්නුවර ජේතවන විහාරය හැදුවේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම දායකතුමා. හැමදාම පින්නතුනේ දහස් ගාණක් සංඝයාට දානේ පූජා කරනවා. රහතන් වහන්සේලාට දානේ පූජා කරනවා. එතකොට බලන්න මෙතුමාත් පසු කාලයේ ධනෙන් පිරිහි ගියා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් පේනවා මේ ලෝක ධර්මයන්ගෙන් කාටවත් ගැලවෙන්න බෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පවා බුදුරජාණන් වහන්සේට පවා ලෝක ධර්මයන්ගෙන් ගැලවෙන්න බැරි වුණා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට එක අවස්ථාවක වේරංජානුවර වේරංජක බ්‍රහ්මණතුමා ආරාධනා කළා වසට. වස්සසන්ට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. හැබැයි මේ වේරංජක බ්‍රහ්මණතුමාට මාරාවේශ වීම නිසා කිසිදු උපස්ථානයක් කරන්න බැරි වුණා. අන්තිමට සරියුත් මොගලන් ආදී මහා රහතන් වහන්සේලා 500ක් සමගයි වස් ඇසුවේ. ඉතින් භික්ෂුන් වහන්සේලා මුළු නගරේ පුරාම පිණ්ඩපාත යනවා. මුකුත් ලැබෙන්නේ හිස් පාත්‍ර ඇතු වෙනවා. අන්තිමට මේ ප්‍රදේශයට ඇවිල්ලා හිටියා අස්වෙලඳුන් කණ්ඩායමක්.
ඒ අස්වැයන්ගේ පරිභෝජනයට තියෙන යව කියන ධාන්‍ය වර්ගේ ඒ භික්ෂුන් වහන්සේලාට අනුභව කරන්න සිද්ධ වුණා. ආනන්ද මාහිමියන් වහන්සේ මේක පොඟෝලක් කොටලා අඬා බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා. බලන්න විසතුරු ආත්ම භාවයේදී හත් වාරයක් මහා පොළොව කම්පා කරමින් දන් දීපු උත්තමයාටත් එහෙම සිද්ධ වුණා. ඒක තමයි ලෝක ධර්මයන්ගේ හැටි. මං අත්තර කරලා තියෙනවා මෙච්චර කරලා තියෙනවා ඇයි මට මෙහෙම වෙන්නේ? එහෙම හිතන්න බෑ. ලෝක ධර්මයන්ගේ ස්වභාවය. දැන් බලන්න පින්නතුනි බුද්ධ වංශ අට කතාවේ සඳහන් වෙනවා අපේ ගෞතම බෝසතාණන් වහන්සේ බුදු වෙන්න කලින් බෝධි සම්භාර පුරන කාලේ උන්වහන්සේකින් බත්හන්දක් නොලබපු සත්‍යෙක් මේ ලෝක ධාතුවේ නැහැ කියනවා. එතකොට ඒකෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ කරුණු දෙකක්. එකක් තමයි සසර කොච්චරනම් දීර්ඝ සසරක්ද අපි මේ එන්නේ. මේක අනවරාග්‍ර කෙලවරක් නැති ගමනක්. එහෙමනම් උන්වහන්සේගේ දාන පාරමිතාව පිළිබඳවත් අපිට තේරුම් ගන්න පුළුවන්. එච්චර දන් දීපු උත්තමයාටත් වස් කාලයක් ගත කරන්න සිද්ධ වුණේ පින්නතුනේ මේ යව කියන ධාන්‍ය වර්ගයෙන්. මෙන්න ලෝක ධර්මයන්ගේ හැටි. තවත් අවස්ථාවක බුදුරජාණන් වහන්සේට 16ක් විසින් සුන්සහලෙන් කොටලා අර සුන්සහල් කියලා තියෙන්නේ. ඒ සහලෙන් කොටලා ඊළඟට අල්ලේ තියලා පදම් කරගත්ත ලුණුවක් නැති කබලක් නැති නිසා අඟුරේ තියලා පුරුස්සගත්ත රොටියකින් උන්වහන්සේට යැපෙන්න සිද්ධ වුණා. ඊළඟට සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේට පිපාසයට පැණිත්තක් හොයාගන්න බැරි වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි මේ කාරණා මෙහෙම වුණත් එදා අනාථපිණ්ඩික සිටුතුමා විසාකා මහා උපාසිකාව බන්දුල මල්ලිකාව චිත්‍ර ගෘහපතිතුමා මේ ආදී දායක දායිකාවන්ගෙන් ප්‍රණීත ආහාර පාන ආදී ලැබුණා. ඒ ලැබීම් නොලැබීම් දෙකේදී බුදුරජාණන් වහන්සේ සමසිත ඇතිව ඒ සියල්ලම ඉවසුවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අනුව යන ශ්‍රාවක පිරිසක් හැටියට ශ්‍රාවකය කියලා කිව්වහම පැවිදි අපි විතරක් නෙවෙයි නේද? එහෙනම් මේ පින්නතුල්ලා ශ්‍රාවකයෝ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. එහෙමනම් අපි සිව්වණක් පිරිසම පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ උත්තම ආදර්ශමත් ජීවිතය අපේ ජීවිතේට ගලප ගන්න ඕන. එහෙම නැතුව ලාභයක් ලැබෙනකොට උඩින් යනවා නම් ඔළුව ඉදමගෙන ඉන්නවා නම් අලාභයක් ලැබෙනකොට කම්පා වෙවි අඬා ඔළුව ගාගෙන බිත්තිය හරි ගහගෙන පුදුම විදිහට වැළපෙනවා නම් එයා තථාගත ශ්‍රාවකෙක් නෙවෙයි. ඒක පින්නතුන අපේ ජීවිතවලට නැත්තම් අපේ මෙච්චර ධර්මයක් ලැබිච්ච අපට ගැළපෙන දෙයක් නන් නෙවෙයි. එහෙමනම් අපි දැම්ම ඉඳලා මේවා පුහුණු වෙන්න ඕන. මොකද මේ පුහුණුව පින්නතුනි අන්තිම චුතිසිත දක්වාම බලපානවා. සමහර වෙලාවට කොච්චර පිංකම් කරත් මේ ලෝක ධර්ම තේරුම් අරන් තිබුණ නැත්නම් පින්නතුනි මරණ මංචකයේ ආසන්න කර්ම වෙනස් වෙන්න පුළුවන්. මොකද අපේ කය දුර්වලයි හැමදේම දුර්වලයි. ඒ වෙලාවට අපි හිතන පතන විදියට හැමදේම අපට ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපි දැම්ම හුරු වෙලා යන්න ඕන. දැම්ම හුරු වෙලා මේවා පුහුණු වෙලා ගියොත් ඒ අන්තිම සිත හොඳ හිතක් බවට පත් කර ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපේ පින්නතුල්ලා ওই පුංචි අලාභ ලැබෙනකොට සමහර වෙලාවට කම්පා වෙනවා. සමහරවිට අම්මලා තාත්තලා දරුවෝ කෙරෙහි පවා වෛරය ඇති කර ගන්නවා. දරුවෝ අම්මා තාත්තා කෙරෙහි නොඑක් විදිහට තරහ සිත් ඇති කර ගන්නවා. මොකද මේ ලාභ අලාභ පිළිබඳව කිසි අවබෝධයක් නැහැ. පොඩි කාලේ ඉඳලා ඇහුවා මේකයි අෂ්ටලෝක ධර්මය කියලා. නමුත් අෂ්ටලෝක ධර්මයේ කටපාඩම් කරාට ඒක තමන්ගේ ජීවිතයට ගලප ගන්නට පුරුදු වෙලා නැහැ. ඉතින් එහෙමනම් අපේ පින්වත් හැම කෙනෙක්ම දැම්ම ඉඳලා මම මේ කියන්නේ මේ අතෝ මේ ලෝක ධර්මයන්ගෙන් කම්පා වෙවි ඉන්න පිරිසක් කියලා එකෙල්ලේම කියන්නේ. නමුත් පින්නතුනි අපි ගත්තාම මොනතරම් මේ ධර්ම මාර්ගයේ ගියත් හොඳට පේනවා සමහරුන්ගේ ජීවිත ගත්තාම පුංචි අලාභයක් ලැබෙනකොට කම්පා වෙන ස්වභාවය. ලාභයක් ලැබෙනකොට සියල්ල අමතක වෙනවා. ඉතින් එහෙමනම් පින්නතුනි එයා තථාගත ශ්‍රාවකෙක් නෙවෙයි.
අපි මේ අපේ ජීවිතයට ගලපගත්තොත් පුංචි කියලා අතහරින්න හොඳ නැහැ. ලෝක ධර්මනි කියලා අතහැරියොත් අන්තිම මොහොත හරිම භාග්‍ය සම්පන්න වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත් හැම දිනාම දැන් පළවෙනි ලෝක ධර්ම දෙක කාටත් පැහැදිලි ලාභ අලාභ. ඊළඟ ලෝක ධර්ම දෙක තමයි යස අයස. යස කියලා කියන්නේ කීර්තියනේ. අයස කියලා කියන්නේ අපකීර්තිය. අර නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ දෙක වගේම තමයි යස අයස දෙකත් මිනිසා කරා වරින් වර ළඟා වෙනවා. කුමන බලවේගයකින්වත් ඒකත් නවත්තන්න පුළුවන් කමක් නැහැ. මොන්නම විදිහටවත් බෑ. දැන් එහෙමනම් පින්නතුනි දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ ගුණගෝසාව දෙව්ලොව බඹලොව දක්වා විහිදී ගියා. උන්වහන්සේගේ සහනශීලත්වය, අසරණයන්ට පිහිටවීම, මහා කාරුණිකත්වය මේ ආදී ගුණයන් නිසා බොහෝ අය බුදුරජාණන් වහන්සේට ගරු බුහුමන් කළා. මේ කීර්ති ඉවස ගන්නට බැරි වුණු අන්‍ය තීර්ථකයෝ මොකද කළේ? උන්වහන්සේට අභූතයෙන් චෝදනා කළා. දැන් බලන්න අර සුන්දරී පරිබ්‍රාජිකාව කියන මේ ලස්සන තැනැත්තිය මේ කාන්තාව මරලා ජේතවනාරාමේ මල්ලාසනයක් මල් පරවිච්ච මල් ගොඩ කරන තැන ඇතුලේ හැංගුවා. හංගලා කිව්වා මෙන්න තථාගතයන් වහන්සේගේ වැඩ. ශ්‍රාවකයන්ගේ වැඩ. ඉතින් පින්නතුනි එළියට බහින්න බෑ. අද උනත් එහෙම නේද? ඉතින් භික්ෂුන් වහන්සේලාට පින්නපාත යනකොට මිනිස්සු දොස් කියනවා. කොසල් මහ රජුරෝ බුද්ධ්‍යංශය යොදවලා මේක සුලමුල හොයාගත්තා. ඉතින් මේක තීර්ථකයන්ගේ වැඩක් කියලා සම්පූර්ණම මේක තේරුම් ගත්තා. ඉතින් බලන්න ලෝක ධර්මයන්ගේ හැටි බුදුරජාණන් වහන්සේ ඒ වගේ කම්පා වුණේ නැහැ. ඒ වගේ අවස්ථාවල. දැන් බලන්න චින්ච මානවිකාව මම මේ හැමෝම දන්න දේවල් මතක් කරලා දෙන්නේ. බලන්න චින්ච මානවිකාව මොන තරම් අපහාසයක්ද කළේ. මේ තැනැත්තිය හවස් වෙනකොට ජේතවනේ පැත්තට යනවා. උදේ පාන්දර ජේතවනාරාම පැත්තේ ඉඳලා එනවා. මිනිස්සු අහනවා කොහෙන්ද ඉඳලාද මේ ඉන්නේ? මම මේ ශ්‍රමණ බව ගෞතමයෝ සමග එකට ඉඳලා ඉන්නේ. අන්තිමට මේක හරි ගියේ නැහැ. අන්තිමට මේ තැනැත්තිය මොකද කරේ? ධර්මිටියක් බඩේ බැඳගෙන රාජරාජ මහා මාත්‍යවරුන්ට බණ කියන වෙලාවේ ආවා ඉස්සරහට. ඇවිල්ලා කිව්වා දැන් ඔබ වහන්සේ බොහෝම හොඳට බණ කියන මගේ தත්ත්වය බලන්න. හිතන්න පින්නතුනි අද ඔයගේ චෝදනාවක් සාමාන්‍ය භික්ෂුවකට භික්ෂුන් වහන්සේකට ලැබුණොත් මොන තරම් අපහසුතාවයක්ද? ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් ගැඹුරු ධර්මයක් කතා කර ඉන්න වෙලාවක රාජරාජ මහා මාත්‍යරු වට කරගෙන ඉන්න වෙලාවක මෙහෙම කෙනෙක් ආපුවාම කොහොම තියෙයිද? උන්වහන්සේ අනුකම්පා කළා නැගණිය. මේ කාරණේ දන්නේ ඔබත් මාත් පමණයි. එච්චරයි උන්වහන්සේ වදාළේ. ඉතින් ඒ වෙලෙම චින්ච මානවිකාව අවීචි මහා නරකයට ඇදගෙන ගියා. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේට අනුකම්පා කළා මිස එහෙම කවදාවත් කම්පා වෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අපේ පින්නතුල්ලා මේක හොඳට තේරුම් ගන්න ඕන. අද මේ කීර්තිය අපකීර්ති කියන දෙක විශේෂයෙන් අපකීර්තියේදී බොහෝ දෙනා කලබල වෙනවා. පින්නතුනි හොඳට මතක තියාගන්න ඕනම ගැටලුවකදී කරන්න තියෙන හොඳම දෙයක් තමයි නිශ්ශබ්ද වෙන එක. නිශ්ශබ්ද වෙනකොට පින්නතුනි මේ ප්‍රශ්නේ විසඳිලා යනවා. ඒ නිසා අපේ අයට ගොඩාක් වෙන්නේ කලබල වෙනවා. කලබල වෙච්ච ගමන් අර ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙනවා. ඊළඟට ප්‍රශ්නයක් ආපු ගමන් අපි දැන් ඔය චක්ක වැනි සූත්‍ර දේශනා අහනවානේ. ඊළඟට ආදිත්ත පර්යාය වැනි සූත්‍ර දේශනා මම දන්නවා මෙතන ඉන්න අය අද ධර්මයේ කතා කරන යුගයක්නේ හැමෝම අහනවා. හැබැයි මේ සූත්‍ර දේශනා ජීවිතයට ගලප ගත්තා නම් කොච්චර වටිනවද? දැන් බලන්න ප්‍රශ්නයක් ආපුවාම අපේ අය ඒකයි මම කියන්නේ ගොඩාක් දුරට ධර්මයේ දන්නවා ගලප ගන්න දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලන්න අපිට ප්‍රශ්නයක් ආපුවාම මේ ක්‍රමයේ කරලා බලන්න ප්‍රශ්න විසඳෙන්නේ නැද්ද කියලා. අපිට ප්‍රශ්නයක් ආපුවාම අපි හිතමු දැන් අපිට ප්‍රශ්නයක් එනවා කවුරු හරි මොන මොකක් හරි කියනවා. යා මෙන්න මෙහෙම කරා කියලා අහවලා කිව්වා. ඔහොමනේ ඉතින් ප්‍රශ්නේ එන්නේ. ඒතර අපිට මේ ප්‍රශ්නේ ආවේ කොහෙටද? කනට. එතකොට ආවේ ශබ්දයක්.
ඊළඟට පින්නතුනි ඉතින් ඔන්න දැන් අපි ඒ වචනේ අහලා කලබල වෙලා පුදුම විදිහට හදිස්සි වෙලා ඉතින් පුදුම ප්‍රශ්න ජාලාවක පැටලෙනවා. සමහරවිට මුළු අවුරුදු ගණන් ওই ප්‍රශ්න වලින් මිනිස්සු ජීවත් වෙනවා. නමුත් එහෙම ප්‍රශ්නයක් ආපු ගමන් හිතන්න මෙන්න මෙහෙම. ඔන්න දැන් ප්‍රශ්නයක් එනවා. අපි හිතමු ඔන්න කනට තමයි ඒක ඉස්සෙල්ලාම ආවේ. අපි කල්පනා කරන්න ඕන අර චක්ක සූත්‍රය හැටි දැන් කන කියලා කියන්නේ නිට්ටය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. එතකොට දැන් තමන් හිතනවා ඔන්න දැන් තමන්ට ප්‍රශ්නයක් ආවා කනට. ඉතින් එතකොට શબ્දයකින් කන කියලා කියන්නේ අනිත්‍ය දෙයක්. ඊළඟට ආපු શબ્දේ නිට්ටයයිද අනිත්‍යයිද? ඒකත් අනිත්‍යයි. එතකොට කනත් අනිත්‍යයි කනට ආපු શબ્දෙත් අනිත්‍යයි. ඒ දෙන්න එකතු කරන පාලම විඥානේ. ඒකට කියන චක්කු සෝත විඥානේ. දැන් අපි කනනේ දැන් ගන්නනේ. එහෙනම් සෝත විඥානේ ඒකත් අනිත්‍යයි. එතකොට බලන්න දැන් කනත් අනිත්‍යයි ආධ්‍යාත්මික ආයතනයත් අනිත්‍යයි බාහිර ආයතනේ නැත්නම් ශබ්දයත් අනිත්‍යයි. ඒ දෙන්නා එකට කරපු ඒ විඥානේ වහ වෙනස් වෙනවනේ. ඉතින් ඔය චක් විඥාන සෝත විඥාන ආදී ඒ විඥානයත් අනිත්‍යයි. එතකොට ඒ අයගේ එකතුවට කියන ස්පර්ශය. ස්පර්ශයත් ඉතින් කොච්චර අනිත්‍යද නේද? වහාම ඉතින් වෙනස් වෙනවනේ. ස්පර්ශයත් අනිත්‍යයි. ඒ ස්පර්ශය නිසා ඇති වෙන වේදනාව දවැත්තු වර්ණනා කළා ඇති කවුරු හරි. ඔයා හොඳයි, ඔයාගේ කෑම හොඳයි, ඉතින් ඔයාගේ වැඩ හොඳයි. එහෙමනේ නේද? එතකොට ඒවා දැන් තියනවාද? ඒවා ඉවරයිනේ. දැන් ඔය බැන්නනම් ඔයා නරකයි, ඔයා මෙහෙමයි, අරමයි. ඒවත් දැන් අනිත්‍යයි. එතකොට බලන්න මේ ස්පර්ශයෙන් ලැබිච්ච වේදනාවත් අනිත්‍යයි. වේදනාවත් නිට්ටය දෙයක් නෙවෙයිනේ. ඒ වේදනාව නිසා ඇති වෙන තණ්හාව, හරි ගැටීම හරි ඒකත් අනිත්‍යයි. එතකොට පින්නතුනේ මේ අනිත්‍ය දේවල් ටිකක් අල්ලගෙන අපි කලබල වෙනවා. ඔය විදිහට හිතන්න පුරුදු වුණොත් පින්නතුනේ ප්‍රශ්නය කවදාවත් එන්නේ නැහැ. එහෙම මම අවංකවම පෞද්ගලිකව මගේ සමහර දේවල් ඔය විදිහට සූත්‍ර දේශනා වලට ගලපලා බලපුවාම ඒ ප්‍රශ්නේ පින්නතුනේ ඒ මොහොතේම නැති වෙනවා. අද වෙනකන් ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. එහෙමනම් මේ ධර්මය අපි ගලප ගන්න දන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් එහෙමනම් පින්වත් හැම දෙනාම තේරුම් ගන්න ඕනේ දැන් මේ අපකීර්තියේදී බොහෝ දෙනා තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්නවා. හැබැයි ටිකක් ඉවසුවා නම් ඒ ප්‍රශ්නේ දන්නේම නැතුව විසඳිලා යනවා. ඕනම දෙයකට අර කලබල වීම නිසා තමන්ගේ මෙලොව ජීවිතේ හානි කරගන්නවා වගේම පරලෝ ජීවිතයත් හානි කරගෙන මුළු සංසාරික ජීවිතේම මහා අගාධයකට වට ගන්නවා. මොකද ඒ වගේ වෙලාවට ජීවිතය නැති කරගත්තා කියලා කියන්නේ පින්නතුනේ කෙලින්ම අවීචයේනේ. ඉතින් එතෙන්ට වැටුණට පස්සේ ආයෙ ගොඩ එනවා කියන එක හිතන්නවත් බෑ. ඉතින් එහෙමනම් බලන්න අපි මේ ජීවිතයේ ඔය ඇති වෙන සාමාන්‍ය ප්‍රශ්න ගැන එහෙම කලබල වෙන්න හොඳ නැහැ. පුළුවන් තරම් මධ්‍යස්ථව ඉන්න බලන්න ඕන. ඒකට පුහුණු වෙන්න ඕන. පුහුණු වෙන්නේ නැතුව මේ දේශනාව අහලා ඒක ඇත්ත කියලා පැත්තකට නුත් බෑ. එන දේවල් එදිනෙදා ජීවිතේ ඕනම කෙනෙකුට කීර්තිය වෙනවා. ඕනම කෙනෙකුට අපකීර්තිය වෙනවා. ඒ හැම දෙයක්ම පින්නතුනේ විපස්සනා නුවණින් දැක්කොත් හැම දේම ජීවිතයට ගලප බැලුවොත් අන්තිමට ප්‍රශ්න කියලා දෙයක් නැති වෙනවා. ඉතින් බලන්න මේ එන හැම දෙයක්ම අපේ ජීවිතේ හොඳ පාඩම්. ඒවා අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන ජීවිතේ නියම තැනට ගෙනියන්න අපට අවස්ථාව තියෙනවා. එහෙමනම් පින්වත් හැම දෙනාම මෙන්න මේක හොඳට අභ්‍යාස කරන්න ඕන. කීර්තියක් ලැබෙනකොට උඩගු වෙන්න එපා. අපකීර්තියක් ලැබෙනකොට කම්පා වෙන්න එපා. අඬන්න දොනන්න එපා. ඒ හැම දෙයකම තියෙන අනිත්‍යතාවය කල්පනා කරලා සමසිත ඇතිව ඉන්න පුළුවන් නම් පින්නතුනි එතන වැඩෙන දහම ඒ වගේ හිතක් තියෙන කෙනෙකුට පින්නතුනේ දානයක් දුන්නොත් ඒක සාර්ථකයි. සීලයක් ආරක්ෂා කරොත් උපරිම හොඳට සීල විසුද්ධියක් වෙන විදිහට සීල් රකින්න පුළුවන්. භාවනාවක් කරොත් 100% සාර්ථකයි. ඒක මම හොඳටම දන්නවා. එහෙමනම් දැන් මේවා පුංචි කියලා මේ දහම තුළ යන කෙනාට අතහරින්න දෙයක් නැහැ. මේ හැම දෙයක්ම ජීවිතයට ගැලපෙන්න ඕන. ජීවිතයට ගලපගත්තේ නැත්නම් අපි දැන් විපස්සනා වඩන්නේ අපි දැන් සතිපට්ඨාන පුරුදු කරන්නේ කියලා නාමිකව කිව්වට වැඩක් නැහැ. මේවා අත්‍යවශ්‍යයි. එවැනි දේ නැත්නම්
ඒ ගාම්භීර ධර්ම අපේ ජීවිතයට හුරු කරගන්නට මේ මධ්‍යස්ථ භාවයේ ඊටාම වටිනවා. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා කීර්ති අපකීර්ති. ඊළඟට නිന്ദා ප්‍රශංසා. නිന്ദාව කියලා කියන්නේ මොකද්ද? අගුණ කතනය. ප්‍රශංසාවේ කියලා කියන්නේ ගුණ වැනීම, ගුණ කතනය. අර මුලින් කියපු ලෝක ධර්ම වගේම තමයි මේ දෙකත් ඉතින් මිනිස්සයා කරා වරින් වර ළඟා වෙනවා. ඒක නවත්තන්න බෑ. කුමන බලවේගයකින්වත් ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම උන්වහන්සේ තරම් මේ නිന്ദා ප්‍රශංසාවලට භාජනය වෙච්ච වෙනස් ශාස්ත්‍රවරයෙක් මම හිතන්නේ ලෝකේ ඉන්නවා කියලා. ඒ තරම් උන්වහන්සේ මේවට භාජනය වුණා. වවුලෝ එන්නේ, ගිරව් එන්නේ, කුරුල්ලෝ එන්නේ ඵල තියෙන ගස්වලට. ඵල නැති, ඵල රහිත ගස්වලට ඒ වගේ සත් වෙනවද? දැන් ටර්පන්ටයින් ගස්වලට ගිරව් වෙනවද? එන්නේ නැහැ. ඵල තියෙන ගස්වලට තමයි ගිරව් වෙන්නේ, කුරුල්ලෝ එන්නේ. ඒ වගේ තමයි පින්නතුනි මේ සමාජයේ යම්කිසි මෙහෙයක් කිරීමට ඉදිරිපත් වුණ කෙනෙකුට තමයි විවිධාකාර දෝෂාරෝපණයන්ට ඉලක්ක වෙන්න සිද්ධ වෙන්නේ. එහෙම නැතුව තමන්ගේ පාඩුවේ ගෙදරට වෙලා ඔහි ලැබෙන දෙයක් කාලා ඔය නිදාගෙන ඉන්න කෙනෙකුට ප්‍රශ්න නැහැනේ. මොනවා හරි වැඩක් කරන්න ඉදිරිපත් වුණොත් ඉතින් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ දා ඉන්දියානු සමාජය ඇති කළේ බලවත් විප්ලවයක්. මේ විප්ලවයක් කියලා කිව්ව අද කාලේ තියෙන විප්ලව නෙවෙයි. මේක සැබෑම විප්ලවයක්. බලන්න එදා උන් පුදුම විදිහ අමුතු මතවාද වලින් හිතා ගන්න බැරි විදිහට දෘෂ්ටිගත වෙලා හිටපු අවධියක ඒ වගේ මේ වාගේ ශාස්ත්‍රවරු බොහොම වයෝවෘද්ධයි ඉන්න තැනක මේ තරුණ වියේ පසුවිච්ච මේ තරුණ බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම යටපත් කරලා මේ සැබෑ ධර්ම ඉස්සරහට ගෙනාවේ පින්නතුනේ මේ අකම්පිත සිතක් තිබිච්ච නිසා. උන්වහන්සේ නිന്ദා ප්‍රශංසා වලට කම්පා වෙන කෙනෙක් නම් එහෙම කම්පා වෙන්නේ නැහැ. එහෙමනම් අද අපිට මේ ධර්මයක් තියෙයිද? අපිට එහෙනම් මේ ධර්මයක් නැහැ. ඉතින් එහෙමනම් මේ පින්වත් හැම දෙනාම හිතන්න ඕනේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. උන්වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට නිന്ദාවේදී කීයටවත් වැටෙන්න හොඳ නැහැ. ශෝක වෙන්න හොඳ නැහැ. ප්‍රශංසාවේදී අර නිකන් මාන්නෙන් ඔළුව විදම්මගෙන කටයුතු කරන්න හොඳ නැහැ. එහෙනම් සමසිත ඇතිව ඉන්න පුළුවන් නම් ඒක විශාල භාග්යක්. එතකොට දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ මොන තරම් මේ වගේ අවස්ථාවලට මුහුණ දීලා තියෙනවද? ඒවා කියන්න ගියොත් පින්නතුනි එළි වෙනකන් උනත් කියන්න පුළුවන්. දැන් බලන්න අර මාගන්ධිය බ්‍රාහ්මණතුමා ඒ බ්‍රාහ්මණියගේ දුවක් හිටියනේ මාගන්ධිය තරුණිය. බුදුරජාණන් වහන්සේ දැක්කම මේ අම්මා තාත්තට මාර්ගඵල ලබන්න පිළ තියෙනවා. උන්වහන්සේ මෙතෙන්ට වැඩියා. මාගන්ධිය බ්‍රාහ්මණතුමා කියලා කියන්නේ තන්නේ කරම මිත්‍යා දෘෂ්ටිකේ. මෙයා ගින්දේ උපදනවා සතියකට සැරයක්. ගින්දේ උපදනවා කියලා කියන්නේ gedara තියෙන රත්තරන් මැණික් මේ ගිතෙල් වල දාලා පුච්චනවා. ඉතින් ඒකෙන් තමයි දෙයියෝ පුදන්නේ. ඒතර බලන්න මොනතරම් අන්ධ භක්තිකේද. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට වැඩිහාම මේ රූපේ දැක්ක ගමන් මෙයා පුදුම පැහැදීමක් ඇති වුණා. ඇති වෙලා බුදුරජාණන් වහන්සේට කියනවා ශ්‍රමණේ ඔබ හරි ලස්සනයිනේ. ඔබට ගැළපෙන දියණියක් මං ළඟ ඉන්නවා. මම ඔබට බාර දෙන්නම් කියලා දුවගෙන ගියා ගෙදරට. ගෙදරට ගිහිල්ලා තමන්ගේ දුව එක් කරගෙන ආවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ මම ඔබට කාරණයක් කියන්නම්. එහෙම කාරණයක් කියන්නම් කියලා භාගතුන් වහන්සේ වදාරනවා දිස්වාන තණ්හං අරතින් රඟංච නාහෝසි චන්දෝ අපි මේ තුනස්මින් කිමේ විදං මුත්ත කරීස පුන්නං පාදාපිනං සම්පුසිතුන්නේච්චි. බ්‍රාහ්මණය මං එදා ගිහින් ගිහි කලකිරිලා යසෝදරා වැනි දයාබර බිරිඳක් අතහැරලා රහල් කුමරුන් වැනි එදවස උපන් පුත්‍රවණක් අතහැරලා කිඹුල්වත්පුර වැනි රාජධානියක් රම්ම්‍ය සුරම්ම්‍ය සුබ වැනි මාලිගා අතහැරලා ගිහි ගෙදර නික්මුණා. ඒ නික්මිලා මාර පරාජය කරලා
එදා බෝමුලාරා වැඩ ඉඳගෙන මම මාර පරාජය කළා. ඒ මාරයාට විච්ච පරාජය දරා ගන්න බැරුව මාර දුවර 3 දෙනෙක් ආවා. තණ්හා රති රඟා කියන මේ මාර දුවරුන් 3 දෙනා. තාම රූමත් මේ අය දැකලවත් මට පංචකාමයේ කිසිදු ආසාවක් ඇති වුණේ නැහැ. ඉතින් නුඹගේ දුව මේ අපවිත්‍ර දෑ වලින් අසුචි හා මූත්‍ර වලින් එහෙමයි උන්වහන්සේ වදාළේ. පිරිච්ච මේ උඹගේ දුව මගේ කකුලෙන්වත් මං ස්පර්ශ කරන්න කැමති නෑ කිව්වා. එහෙම කිව්වහම මේ තාත්තයි අම්මයි මෙතන තනිකර විපස්සනාවක් තියෙන්නේ. අම්මයි තාත්තයි මිත්‍යා දෘෂ්ටික වුණාට මේ දේශනාව හොඳට හිතට වැදුනා. ඒ මොහොතේම සෝවාන් සකදාගාමි තත්වයටපත් වුණා. හැබැයි අම්මයි තාත්තයි එච්චර තත්වයටපත් වුණත් දුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳගත්තා. වෛර බැඳගෙන ඉතින් හිතාගත්තා මට කවදා හරි හොඳ මහත්ෙක් හම්බෙච්ච දවසක මේ ශ්‍රමණයාගෙන් පරිගන්නවා කියලා බද්ධ වෛරයක් ඇති කරගත්තා. අන්තිමට පින්නතුනි කොසඹෑ නුවර උදේන් රජුරුවන්ගේ අග්‍රමහේසිකා වෙලා ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වැඩියාම ඔන්න අර පරණ වෛරය මතක් වුණා. පරිගන්න හොඳම තැන දැන් රජුරුවන්ගේ නෝනා. මොකද කරේ? පින්නතුනි සොඩා සෝදුවන්ට අල්ලස් තියලා කිව්වා බුදුරජාණන් වහන්සේට නිඳා කරන්න. අනේ මේ අය ගිහිලා නිඳා කරනවා. ඒ වෙලාවේ අනද මාහිමියන් වහන්සේ වදාළ ස්වාමීනි මේ නගරේ නම් අපට ගැලපෙන්නේ. අපි වෙන නගරයකට යමු. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියා සිටි ආනන්ද ඒ නගරෙදිත් බැන්නොත් අනේ ස්වාමීනි තව නගරයකට යමු. හොඳයි ඒ නගරෙදිත් බැන්නොත් ඒයින් නොනවති තවත් නගරවලට යමු. ආනන්දේ යෑම සුදුසු නැහැ. යම් තැනකදී අධිකරණයක් ඇති වුණොත් ඒ අධිකරණය විසඳලා යන්න තැනට යන්න ඕන. එහෙම කියලා අනද මාහිමියන් වහන්සේගේ හිත හදලා බුදුරජාණන් වහන්සේ වදාරනවා අහන්නාගෝව සංගාමේ චාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කිස්සං දුස්සීලෝහි බහූජනෝ. ආනන්ද මා සටන් බිමට පැමිණි ඇතෙක් වගේ යුද්ධ භූමියට පැමිණි ඇතෙක් වගේ යුද්ධ භූමියට පැමිණි ඇතා සිවුදිගින්නේ නිහිපාරවල් ඉවසනවා වගේ තමයි මාත් ඔය නොයෙක් දුස්සීලයන් කරන නින්දාවන් ඉවසනවා කියලා ඉවතුවා. කොසඹෑ නුවර මුන්වහන්සේ වස්සැසුවා දින 3-4ක් තමයි ඔය නින්දා පහසේ තිබුණේ. ඔන්න බලන්න පින්නතුනි අර කාලේ අපි ගන්න ඕනේ මේකට. දැන් බලන්න මේ නින්දා ප්‍රශංසා කියන තැන මට තවත් මතක් වුණා අර අතුල උපාසක මහත්තයා. අතුල උපාසක මහත්තයා දවසක් ජේතවනයේට ආවනේ. ජේතවනයේට ආවම 500ක් උපාසකවරු සමග යාවේ. එක හාමුදුරනමක් හිටියා උන්වහන්සේ භාවනාවට හරීම ලැබි. උන්වහන්සේට වැඳා උන්වහන්සේ සුවපත් වේවා කොයි කතා කරන්න ගියේ නැහැ. අතුල උපාසක මහත්තයාගේ හිත සවුත් වුණා. මේ හාමුදුරුව අපිට වචනයකින්වත් සංග්‍රහ කරේ නැහැ. ඊළඟට ගියා අනද මාහිමියන් වහන්සේට මේ කතාව කිව්වා. උන්වහන්සේ හරීම කාර්යබහුලයි. උන්වහන්සේ ලස්සන බණක් කිව්වා හැබැයි කෙටියෙන්. අන්න එතනත් හිත අපහැදුනා. ආනන්ද හාමුදුරුව කොසල් රජුරු එහෙම වගේ ආවනම් පැය ගණන් බණ කියයි. අපිට අව탁සේරු කරා. ඉතින් ඔය අදත් කියන කතානේ නේද? ඉතින් එදත් ඒවා තිබිලා තියෙනවා. ඊළඟට එතන හිත අපහදවගෙන ගියා සරියුත් ස්වාමීන් වහන්සේ ළඟට. මේ කතා දෙකම කිව්වහම කාලේ මදි හින්දා කාලේ මදි කියපු හින්දා පැය ගාණක් සරියුත් ස්වාමීන් වහන්සේ බණ කිව්වා. හැබැයි මේක තේරුන්නේ නැහැ. එතනත් හිත අපහැදුනා. දැන් යන්න තියෙන්නේ කොහෙටද? බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ඔක්කොම මතක් කළා. එක්කෙනෙක් කතා කරේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ කෙටියෙන් බණක් කිව්වා. සරියුත් හාමුදුරුවෝ පැය ගාණක් කිව්වා. මෙලොව දෙයක් තේරුනේ නැහැ. ඉතින් මේ විදිහට චෝදනා ස්වරූපයෙන් කිව්වහම බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. සිනහ පහල කළ උන්වහන්සේ වදාලා අතුල මේක පුරාතන ධර්මයක්. පුරාතන ධර්මයක් කියලා කියන්නේ මේ පින්නතුලටත් ඒක හොඳට හිතන්න පුළුවන්. මේක මේ අද ඊයේ තියෙන එකක් නෙවෙයි. හැමදාම තියෙන දෙයක්. මේ ලෝකේ කතා නොකර හිටියත් බයිනෝ. මද වශයෙන් කතා කරත් බයිනෝ. දීර්ඝ වශයෙන් කතා කරත් බයිනෝ. දැන් ඕගොල්ලන්ටවත් එහෙම නැද්ද? දැන් බලන්න කොහේ හරි ගිහිල්ලා තැනකට ගිහිල්ලා නිශ්ශබ්දව ඉන්නවා නම් මිනිස්සු බයිනවා හරි ආඩම්බරකාරයා කියලා. ඔන්න මොනවා හරි දෙයකට අවශ්‍ය උත්තරේ දුන්නාම හරි අමුතු වැඩිවත් කතා කරන්නේ හරි අමුතු කෙනෙක් කියලා ඒත් කොහොම හරි පටලව ගන්නවා.
ඊළඟට දීර්ඝව හොඳට කතා කරන කෙනෙක් අහුනොත් එහෙම අපෝ ඔයාට අහු වෙන්න එපා. ඔයාට අහු වුණොත් කෝච්චියට අහු වුණා වගේ කියනවා. එතකොට බලන්න පින්නතුනි කොහොම හිටියත් මේ නින්දාව කරනවාමයි. මේක අතීතෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි වර්තමානෙත් එහෙමයි. ඒකයි මේක පුරාතන ධර්මයක් කියලා කිව්වේ. ඉතින් එහෙමනම් මේවා අපි හොඳට දැනගෙන පින්නතුනි මධ්‍යස්ථ හිතක් ඇති කරගන්න ඕන. ඊළඟට සැප දුක. දැන් කාල වේලාව ගොඩක් ගිහිල්ලා ඉතින් අපි මේ දෙක බොහොම කෙටියෙන් තේරුම් ගමු. සැප දුක කියලා කිව්වහම පින්නතුනි සම්මුති වශයෙන් සැපයි දුකයි කියලා දෙකක් තියෙනවා. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකේම පිහිටලා තියෙන්නේ මොකේද? දුකේ. නමුත් සම්මුති වශයෙන් සැපයි දුකයි කියලා දෙකක් තියෙනව නේද? එහෙමනම් සැප කියලා කියන්නේ සොම්නස් උපදවන හැඟීම් සැපයි. දුකයි කියලා කියන්නේ දුම්නස් උපදවන හැඟීම් දුකයි. කවුරු සැපයට කැමති දුකට අකමැති. හැබැයි අපි කැමති වෙන දේ වගේම තමයි අකමැති දේත් අපට ලැබෙනවා. ඒක තමයි ලෝක ධර්මයන්ගේ ස්වභාවය. ඉතින් මේ தত্ত্বය පාලනය කරගන්න හොඳම ප්‍රාථමික වශයෙන් හොඳ දෙයක් තමයි උදාාර චරිතවත් තියෙන පුජ්‍යලෝ ගැන සිහි කිරීම. දැන් ගිහියන් වශයෙන් ඔයත්තන්ට මෙනෙහි කරන්න පුළුවන් බන්දුල මල්ලිකාව. මේ අම්මගේ මහත්තයත් දරුවොත් එක්කම තන ඝාතනය වුණානේ. ඒ ඝාතනය වෙන වෙලාවේ මේ අම්මා දානයක් දීදී හිටියේ. සරියුත් මහරහතන් වහන්සේ ප්‍රධාන මහ සංඝරට. ඒ වෙලාවේ තමයි රාජපුරුෂයෙක් ඇවිල්ලා මේ ලියුම් කෑල්ල දුන්නේ. මේ අම්මා මේක කියවලා ඉනේ ගහගෙන වැඩේ කරා. දන් දෙන වැඩ දානමය පින්කමේ යෙදිලා හිටියා. ඒ වෙලාවේ 16ක් ගෙන ආපු අර ගිතිල් කලයක් ගේ මැද වැටුණා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ කල්පනා කළා මේ කාන්තාවන්ගේ හිත ඉක්මනට වෙනස් වෙනවා. ඒ නිසා දැන් මෑට කේන්ති යන්න පුළුවන් කියලා බිජ්ජන ධම්මෝ බිජ්ජති නචිත්තේ තබ්බා. මල්ලිකාවනේ බින්දෙන දේවල් බින්දෙනවා. ඒ ගැන හිතන්න එපා කිව්වා. ඒ වෙලාවේ මේ අම්මාර ලියුම් කෑල්ල අරගෙන සරියුත් ස්වාමීන් වහන්සේ අතර දුන්නා. අනේ මේ ගිතෙල් කලයක් ගැන මං කොහොමද කම්පා වෙන්නේ? මගේ දරුවෝ මගේ ස්වාමියා මට හේව නැල්ලකටවත් කෙනෙක් නැහැ. ඔක්කොම එකම තැන ඝාතනය වෙලා. ඒ ගැන නොසිතා මම මේ වහන්සේට දන් දුන්නේ. එතන හිටපු පින්නතුනි පුහුදුන් භික්ෂුන් වහන්සේලාගේ ඇස් වලට කඳුළු ආවා. බලන්න මොනතරම් ඉවසීමේ ශක්තියක් යම්මට තියෙනවද? ඕවා තමයි පින්නතුනි දහම ජීවිතයට ගලප ගන්නවා කියන්නේ. එහෙම නැතුව මං අවුරුදු 18ක් සිල් ගන්නවා කිව්වත් මං කියන්නේ සිල් ගන්න එක වරදක් කියන එක නේ හරියම වටිනවා. හැබැයි මේ සිල් ගත්ත කාලය තුල ඉවසීම පුරුදු වෙලා නැත්තම් ඒ වගේම නිහතමානීත්වය නැත්තම් නිර්හංකාරකම නැත්තම් මාන්නේ පින්නතුනි ඒවහලා තියෙනවා නම් එතන පින්නතුනි ගුණධර්මයක් දිනු වෙලා නැහැ. ක්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා. අද බොහෝ බෞද්ධයන්ගේ පින්නතුනි ඒක අපිට කනගාටුවෙන් උනත් කියන්න සිද්ධ වෙනවා. මේ ක්‍රියාවන් සිද්ධ වෙනවා නමුත් සිතේ දිනුවක් නම් සිද්ධ වෙලා නැහැ. පින්නතුනි හොඳට මතක තියාගන්න සිතේ දිනුව කියන එක අත්‍යවශ්‍යයි. මේ හිත හදන වැඩපිළිවෙලක්. දැන් බලන්න අපි මේ විදිහට උඩින් පැන පැන බාගට පිංකම් කරගෙන ගිහිල්ලා අන්තිම මොහොතේ මුණ දෙන වෙලාවේ බලන්න. ඒ වෙලාවේ පින්නතුනි උපස්ථායකයෙක්ගේ අතින් යම් කිසි කෙනෙක්ගේ අතින් පුංචි දෙයක් වුණත් කේන්තියක් ගන්නවා. කේන්තියක් ගත්ත ගමන් ඒ හිතින්ම මැරුණොත් කෙලින්ම අපායයි. නමුත් හිත දිහා බලන්න පුරුදු වෙලා ඉන්න කෙනෙකුට අනේ ඉතින් ඕක තමයි ස්වභාවය. ඉතින් දැන් මං දුර්වල නිසා මං කියන දේ තේරෙන්නේ. ඒ විදිහට හිත හදාගන්න පුළුවන් නම් එයා ඒ සිතින් මැරුණොත් එයාට සුගතිගාමි වෙන්න පුළුවන්. එහෙම නැතුව මම මෙච්චර පිංකම් කළා අච්චර පිංකම් කළා කටින පිංකම් මෙච්චරයි අච්චරයි කියලා පින්නතුනේ පොත්පත්වල ලියාගන්න එක වටිනවා. මම මේ එක අන්තයකට ගිහිල්ලා කතා කරනව නෙවෙයි. ඒවා හරි වටිනවා. ඒ පිංකම් මෙනෙහි කරන එක ලොකු දෙයක්. හැබැයි හිත පිළිබඳව දකින්න බැරි නම් ඔයත්තන්ට නෙවෙයි අපිටත් එහෙමයි. භික්ෂුන් වහන්සේලා හැටියට අපිටත් ඒ විදිහට අපේ සිත දිහා දකින්න බැරි නම් චිත්තානුපස්සනාව දිනු වෙලා නැත්තම් විශාල අනතුරක් අපි හැමෝටම තියෙනවා. ඒ නිසා මේ දේශනාව බොහොම සරලයි වගේ පෙවුනට ජීවිතයට ගලප ගන්නවා නම් මේකෙන් විශාල ලාභයක් මේ පින්නතුල්ලාට ලැබෙනවා. ඒ නිසා මේ පින්වත් හැම දිනාටම අකම්පිත සිතක් ඇති කර ගන්නට මේ දේශනාවත් ඒකාන්තයෙන්ම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන අංක 62 අමරතුංග මාවත මීරිගම පදිංචි විශ්‍රාමලත් විදුහල්පති
ඒකේ මංගලිකා කාත්‍යානා. ඒ වගේම එම ලිපිණයෙන් පදිංචි ආචාර්යනි භාග්‍යමාලා හෙට්ටිආරච්චි. ඒ වගේම අංක 42කින් එක විජේවර්ධන මාවත මීරිගම පදිංචි විශ්‍රාමලත් ආචාර්යනි සෝමලතා පණ්ඩිතරත්න කියන මේ හැම දෙනාම සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලා අද මේ පින්කම සිද්ධ කරනවා. මේ හැම දිනාටම මේ පින්කම මහත්ඵල වේවා, මහනිසංස වේවා, නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි ඒ ස්වාමි පුරුෂයා දයාබර පියාණන්ට, ඒ වගේම වජිරපාණි මාලිකා හෙට්ටිආරච්චි ඒ සහෝදරියතුම වැඩිමහල් තේ දියණියට සහෝදරියට පින් දෙනවා. ගාමිණී හෙට්ටිආරච්චි ස්වාමියා ඒ දයාබර ඥාතිවරයාට, ඒ වගේ වසර 60කට පෙර අභාවයටපත් ජී.ඒ. කෝරළ, ඒ වගේ වසර 21කට පෙර අභාවයටපත් නන්දාවති කියන අයට පින් දෙනවා. පී.එම්. දිසානායක සහෝදරයා දෙපාර්ශ්වයේම ඥාති මිත්‍රාදී හැම දෙනාටම මේ පින් පෙනේවා. කොයි ලෝකේ හරි ඉඳලා අපේ ඥාතීන් සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා පින් දෙමු. ඒ වගේම පසුගිය ජූලි 22 වෙනි දිනට 73 වන ජන්මදිනයේ යෙදුණු මංගලිකා කාත්‍යානා ඒ මහත්මාවට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පසුගිය ජූලි 29 වෙනි දින 35 වන උපන්දිනයේ යෙදුණු භාග්‍යමාලා හෙට්ටිආරච්චි මේ මහත්මාවටත් පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා. පසුගිය ජූලි 8 වෙනි දින 9 වන ජන්මදිනයේ යෙදුණු පුබුදු ආලෝක මුණුබුරාටත් පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට සහභාගී වූ සියලු දෙනාට මේ කුසල් නිවන් පිණසම වේවා කියන පැතුම තියෙනවා. බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට මේ කුසල් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොරලන්දී වජිරඥාන ස්වාමීන් වහන්සේ ප්‍රධාන බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම මේ කුසල් සැනසෙල්ල පිණිස වේවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට අවීචයේ පටන් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවටම මේ කුසල් නිවන් පිණසම වේවා. ඒ වගේම අවසාන වශයෙන් පින්වත් ඒකේ මංගලිකා කාත්‍යානා මහත්මාව ප්‍රධාන අපි හැම දෙනාටම ජාති ආදී දුකින් අත මිදිය යුතුම් අමා මහ නිවන් පිණසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. සුපින්දුනි, මේ උතුම් සද්ධර්ම දේශනාව පවත්වා වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා. මේ උතුම් ගෞතම සම්බුදු සසුන තුළදීම ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නටම මේ උතුම් පුණ්‍ය කර්මයේම පිහිටක්ම වේවායි අපි සාදුනාද නංවා